දර්ශකයක් කියන්නේ. අය අපි හිතුවු මෙහෙම මම 2 ගුණ කරනවා දේවතාවක්. හරි. එතකොට අපි දන්න උත්තරේ 4යි. 3 පාරක් ගුණ කරොත් 8යි. අපිට මේක මීට වඩා කෙටියෙන් සංකේතවත් කරන්න පුළුවන් මේ විදිහට. 2 3 පාරක් ගුණ කරා කියන එක මේ විදිහට. 2කට වඩා පොඩ්ඩක් උඩින් 3 කියන එක ලියලා අපිට මේක සංකේතවත් කරන්න පුළුවන්. එතකොට මේකේ වාසිය තමයි 2 කියන ඉලක්කම 100 වතාවක් ගුණ කරලා තියෙනවා. 2 100න් නෙමෙයි. මේක වැරදි. 2 100 වතාවක්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම මේ විදිහට 100 වතාවක්. එතකොට මේ විදිහට ලියන්න බෑනේ. 100 වතාවක් ලියන්න බෑනේ. එතකොට මෙහෙම ලියන එක ලේසි. හරි. එතකොට මේකෙදි 2 100 කියද්දි මේ 100කට කියන බලය කියලා. 2 කියන්නේ පාදය. හරි. ඊට පස්සේ හරි දැන් දර්ශකය කියන එක ගැන අපි දන්නවනේ මොකක්ද දර්ශකයක් කියන්නේ. එතකොට පාදයක් කියන්නේ මොකද්ද? ඒ ටික දන්නවනේ. එතකොට මේ දර්ශක කියන්නේ නීති ටිකක් තියෙනවා. කියන්නේ දර්ශකයක ගණන් හදද්දී අපි මේ නීති පාවිච්චි කරලා තමයි ගණන් හදන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ විදිහට පාදයේ සමාන දර්ශක ගුණ කරද්දී දැන් මේ දෙකම එකම පාදෙන්නේ දෙකේ පාදේ. එතකොට අපිට පුළුවන් මේ දර්ශක එකතු කරලා ලියන්න. ඒ කියන්නේ උත්තරේ එන්නේ 2/5. කොහොමද එහෙම උනේ? අපි දන්නවා 2/3 කියන්නේ 2 3 වතාවක් ගුණ කරලා එන 2 වර්ගය. ඒ කියන්නේ 2 මොකක්ද දෙන්නේ? 2 ගුණ කරලා දිනවා ඔක්කොම 5 පාරක්. හරි අපි කතා කර කර හිටියේ මෙහෙම. හරි දැන් මෙතන ගුණ කරලා තියෙනවා 2 5 පාරක්. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ 2/5. ඒ කියන්නේ අපිට ලේසියෙන්ම ගත්ත හැකි එකම පාදේ තියෙන දර්ශක තිබ්බොත් දර්ශක සහිත සංඛ්‍යාව ගුණ කරොත් අපිට පුළුවන් දර්ශක දෙක එකතු කරලා ලියන්න. එතකොට මේක එක නීතියක්. පොදුවේ මම මේක ලියුවොත් මම මෙහෙම ලියන්න. a වල n වැඩි කරනවා a වල n. එතකොට අපිට උත්තරේ ගත්ත හැකි මේ හැම වෙලේම එකම පාදයෙන් එන්නේ උත්තරේ. එතකොට දර්ශක දෙක එකතු වෙලා m දන්නේ මේ විදිහට. ඊළඟට දර්ශක බෙදුවොත් උදාහරණයක් විදිහට 2 3 තුන්වෙනි බල බෙදනවා 2 වර්ගය. වලින් ගන්න 2 2. හරි එතකොට මේක සරත්. ඊට උඩට එනවා 2 2 4යි 4 2 8යි. මේක බෙදන්න ඕනේ 2 2 4යි. එතකොට උත්තරේ එනවා 2යි කියලා. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය. කොහොමද ඒක දෙකේ තුන බෙදීම දෙකේ වර්ගයනේ. හරි. අපිට පාද හරි. මම කලින් කතා කරපු පොදු ආකාරයකින් ලියන්න. මෙහෙම.
ඒ වල m කියන දර්ශකයේ බෙදුවොත් ඒ වල n ගේ අපිට මේක ලියන්න පුළුවන් ඒ වල m ඍණ n ගේ. කලින් කතා කරේ ඒ වල m ගුණ කරොත් ඒ වල n ගේ අපිට ලියව හැකි දර්ශක දෙක එකතු කරලා m n මේ විදිහට. දැන් සංඛ්‍යා දෙක බෙදුවා. එතකොට දර්ශක දෙක අඩු වුණා. මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ දර්ශක සම්බන්ධ වැදගත් නීතියක් තියෙනවා මෙහෙම. අපි හිතමු මෙහෙම 2 3 කියන සංඛ්‍යාව තියෙනවා. මට මේක ලියන්න පුළුවන් 1 යට 2 ඍණ 3 විදිහට. හරි. මෙහෙම තිබ්බොත් 3 ඍණ 2. මේක ලියන්න පුළුවන් 1 යට 3 වර්ග විදිහට. මොකද්ද මෙතන උනේ? මෙතන උනේ මේ තිබ්බ සංඛ්‍යාවේ හරය සහ ලවය මාරු කරා. සෝරි. මේකේ පරස්පරය ගත්තා. ඒ කියන්නේ සෝරි පරස්පරය නෙමෙයි මේ සංඛ්‍යාව 1 යට කියලා ලියාගත්තා. එතකොට දර්ශකයේ ධන ඍණ මාරු වුණා. මෙතනත් ඒකමයි. මේ සංඛ්‍යාව 1 යට කියලා ලියාගත්තා. දර්ශකයේ තිබ්බ ඍණ දැන් ධන වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඕනෙම දර්ශක සහිත සංඛ්‍යාවක් ලියාගන්න මේ විදිහට. 8 2 වගේ ගත්තොත් ඔයාලට ඕන්න ලියාගන්න පුළුවන් මේව 8 ඍණ 2 විදිහට. එතකොට මේක ඕන්න ලියාගත්ත හැකි ඉර උඩට අරගෙන 8 2 එතකොට දර්ශකයේ ධන ඍණ මාරු වෙනවා. මේක පොදු ආකාරයෙන් දැක්කොත් මෙහෙම කියලා ලියා ගන්නකොට ඒවල ඍණ n විදිහට. ඒවල ඍණ n කියලා තිබ්බොත් ඔයාලට පුළුවන් මේක ඒවල ධන n විදිහට ලියා ගන්න. මේ දර්ශකයේ තියෙන ධන ඍණ මාරු වෙන එක වෙන්නේ. ඉර උඩ ඉරයට මාරු කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ වගේ තිබ්බොත් දර්ශක සහිත සංඛ්‍යාවක් තියෙනවා. ඒකෙත් බලයක් තිබ්බොත් ඔයාලට පුළුවන් මේක ලියන්න 2 3 වැඩි කිරීම 2. ඒ කියන්නේ දර්ශක දෙක ගුණ වෙනවා. මෙතන ගුණ වෙනවා. එතකොට උත්තර එන්නේ 3 2 6. 2 6 වෙනි බලය විදිහට. පොදු විදිහෙන් ලියුවොත් ඒ වල m කියන දර්ශකෙත් n වෙනි බලය ගත්තා. එතකොට එන්නේ ඒ වල mn. හරි. ඊට පස්සේ සංඛ්‍යාවක බිඳුවෙනි බලය ඕනෙම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඒ වල බිඳුව කියන්නේ 1යි. එතකොට මේක ඕනෙම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ආය වර්ග මූල සංඛ්‍යා තිබ්බොත් උදාහරණයක් විදිහට මූල 2. ඔයාලට මේක ලියන්න පුළුවන් 2 භාග වෙනි බලය විදිහට. මෙතන තියෙන 2නේ. එතකොට මේ 2 තමයි මෙතෙන්ට ආවේ. තව උදාහරණයක් විදිහට 5 ඝන මූලය. ඔයාලට මේක ලියන්න පුළුවන් 5 1 8 3 විදිහට. එතකොට වර්ගමූලයක් නම් තියෙන හැම වෙලේම 1 8 විදිහට එන්නේ. මෙතන තියෙන සංඛ්‍යාව තමයි මෙතෙන්ට එන්නේ. 6 වගේ තිබ්බොත් ඔයාලට ලියව හැකි 7 1 8 6 විදිහට. මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ දේවල් ඕන වෙනවා ඉස්සරහට මේ ලඝු ඇසුරෙන් ගණන් හදද්දී. සුළු කිරීම කරන්න ලේසි මේ දේවල් ටික මතකයි නම්. හරි ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ ලඝු ගණකයක් කියන්නේ කියලා. අපි කලින් කතා කරා 2 3 හරි. මේ වගේ එකක් ගත්තොත් මේ තියෙන 2 3 වතාවක් ගුණ කරලානේ. ඒ කියන්නේ උත්තරේ එන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. ඔය විදිහට. හරි. ඒ කියන්නේ 2 3 කියන්නේ 8. ඔයාලට පුළුවන් මේක ලඝු ඇසුරෙන් ලියන්න මෙහෙම. හරි ඊට කලින් මම ආයෙ මතක් කරන්නම් මේකේ මේ 2 කියන්නේ පාදය. 3 කියන්නේ දර්ශකය. මේ 8 කියන්නේ අගය කියලා ගන්නම්ම. හරි. එතකොට ඔයාලට පුළුවන් මේක ලියන්න මෙහෙම. ලඝු කියලා ලියනවා. පාදය තමයි මුලින් ලියන්නේ. පාදය ලියන්නේ පොඩ්ඩක් පාති. පාදය 2 ඊට පස්සේ ලියන්නේ මේ අගය 8 සමානයි 3. කියන්නේ මෙතන ලියුවේ දර්ශකය. අපි මේකට කියනවා ලඝු ගණකය කියලා. මේ තියෙන්නේ පාදය මෙතෙන්ට ආවේ අපි අපේ අගය. එතකොට මේක මේ දර්ශකය තමයි අපි ලඝු ගණකය කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට ඕනෙම දර්ශකයක් ලියා ගන්න. තව උදාහරණයක් විදිහට 5 3 = 125. එතකොට මේක ලියුවොත්
ඔයාලා මුලින් තේරුම් ගන්න ඕනේ පාදේ මොකද්ද කියලා. ඒ කියන්නේ පාදේ. ඒ කියන්නේ ළඟු පහේ පාද. තව උදාහරණයක් බලුවොත් 2 4 සමානයි 16. එතකොට ලඝු 2 පාදයට 16 සමානයි 4. එතකොට මේ විදිහට ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මම මේක පොදු ආකාරයකින් දැක්කොත් ඔයාලට පුළුවන් මෙහෙම ලියන්න. ඒ වල x සමානයි n කියලා ගත්තොත් ලඝු a පාදයට capital N සමානයි x. මේ විදිහට ඔයාලට දක්වන්න පුළුවන්. මේ විදිහට ලඝු වලින් දක්වලා තිබ්බොත් ඔයාලට පුළුවන් මේක දර්ශක විදිහට මෙහෙම ලියන්න. හරි. මේකේ තියෙන විශේෂ ලක්ෂණ. උදාහරණයක් විදිහට ඕනෑම පාදයක එම අගයම ඒකෙම ලඝු අගය ගත්තොත් එන්නේ උත්තරේ විදිහට 1. මේක මතක තියාගන්න. ගණන් හදද්දී ඕන වෙනවා. ඊට පස්සේ ඕනෑම ලඝු අගය ගත්තොත් උත්තරේ බිඳුවයි. ඒක වෙන්නේ දැන් අපි හිතමු මෙහෙම 2 බිඳුව. 2 බිඳුව කියන්නේ 1යි. ඒක දන්නවනේ. 3 බිඳුව කියන්නේ 1යි. 100 බිඳුව කියන්නේ 1යි. ඒ කියන්නේ පාදේ මොක වුණත් ඒකේ බිඳුවෙනි දර්ශකයේ අගය 1යි. ඒක අපිට දක්වන්න පුළුවන් ලඝු වල ඒ පාදෙට 1 සමානයි බිඳුව විදිහට. මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට ඕකත් මතක තියෙන්න ඕනේ. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. මෙතන අගය ඍණ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක ලඝු අගය ගත්තොත් ඒක ඍණ වෙන්න පුළුවන්ද? මොකද හිතෙන්නේ? එකයට 8 පිළිගැනීම දෙක. අවුලන්නේ. දෙක දෙක 4. හරි. එකයට 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. හරි. මම මෙහෙම ලියා ගන්න. එකයට 8 සමානයි හරි. එකයට 2 3. ඒ කියන්නේ මේක ඉර උඩට ගත්ත හැකි. මේ සංඛ්‍යාව ඉර උඩට ගත්ත හැකි. කොහොමද? මං කියවා දර්ශකයේ ඍණ කරන්න කියලා. 2 ඍණ 3. නෑ අවුලක් නෑනේ. 1ට 8 සමානයි 2 ඍණ 3. මෙතන මේ කරපු වැඩේ තේරෙනවනේ කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න. මෙතන කරේ අපිට පුළුවන් සංඛ්‍යාවක ඉර උඩ ඉරයට මාරු කරන්න. එතකොට මේ සංඛ්‍යාවේ දර්ශකයේ ධන ඍණ මාරු වෙනවා. එච්චරයි වෙන්නේ. එතකොට මෙතන ධන තියෙන හින්දා අපිට පුළුවන් මේක ඉර උඩට අරගෙන දර්ශකයේ ඍණ කරගන්න. හරි. ඒ කියන්නේ එකේ 1ට 8 සමානයි 2 ඍණ 3. දැන් මේක තමයි මගේ පාදය. මේක තමයි දර්ශකය. එහෙනම් මේක ලඝු ආකාරයෙන් දක්වන්න පුළුවන්. ලඝු දෙකේ පාදයට අගය එන්නේ මේක. ඒ කියන්නේ 1ට 8 තමයි අගය. සමානයි ඍණ 3 විදිහට. දර්ශකයෙන් එන්න ඕන. එතකොට දර්ශකයේ ඍණ 3. ඒ කියන්නේ ලඝු අගය ඍණ වෙන්න පුළුවන්. දර්ශකයේ ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලඝු අගය ඍණ වෙන්න පුළුවන්. හැබැයි මේ පාදේ ඍණ වෙන්න බෑ. සෝරි පාදේ නෙමෙයි. මෙතන තියෙන අගය ඍණ වෙන්න බෑ. අගය ඍණ වෙන්න බෑ. හැබැයි ලඝු අගය ඍණ වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න විශේෂ කරුණක් විදියට. හරි. අපි මෙහෙම හිතමු ඊට පස්සේ මම සමීකරණයක් දෙනවා මේ විදියට. a වල වර්ග සමානයි a වල x කියලා. මම කියනවා මේකේ x හොයන්න කියලා. මොකද්ද උත්තරේ? ලේසි x වල උත්තරේ 2යි. ඇයි ඒ? පාදේ සමානයි. එහෙනම් දර්ශක දෙක සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔය කියන සංඛ්‍යා දෙක සමාන වෙන්නේ. එතකොට පාදේ සමානයි නම් දර්ශක දෙක සමාන වෙනවා.
සමීකරණ එක පාද සමානයි නම් දර්ශක දෙක සමාන වෙනවා. හැබැයි හරි ඊට කලින් මෙහෙම කියමු. x වල 5 සමානයි 2 5. මේක x වල අගේ මොකක්ද? හරි ඔයාලට මේකත් කෙලින්ම ගත්ත හැකි x සමානයි 2 කියලා. මොකද සංඛ්‍යා දෙක සමානයි දර්ශක සමාන හින්දා පාද දෙක සමාන වෙන්න ඕනේ. මම ඊළඟට කියනවා මෙහෙම. x වල 4 සමානයි 2 4. එච්චර ඕනේ නැහැ. මෙහෙම ගමු. x වල වර්ගය සමානයි 2 වර්ගය. මේකේ උත්තරේ මොකක්ද? x වල උත්තරේ. දැන් කෙලින්ම කියන්න පුළුවන් ද x සමානයි 2යි කියලා. මේක x සමානයි 2 කියන්නේ උත්තරයක් තමයි. හැබැයි එකම උත්තරේ නෙමෙයි. මොකද්ද හේතුව? මොකද x වෙනුවට ඍණ 2 දැම්මොත් උත්තරේ මොකක් වේද? එතකොට එන්නේ මෙතෙන්ට ඍණ 2 දැම්මොත් ඍණ 2 වර්ගය. ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. 2 වර්ගය කියන්නේ ධන 4යි. එතකොට දෙපැත්ත සමානයි. ඒ කියන්නේ x වෙනුවට ඍණ 2 කියන උත්තරේත් ගන්න පුළුවන්. x වෙනුවට ධන 2 කියන එක ගන්නත් පුළුවන්. ඍණ 2 කියන උත්තරේ ගන්නත් පුළුවන්. එතකොට මේ වගේ වෙලාවක x සමානයි 2 කියලා විතරක් ලියුවොත් උත්තරේ අසම්පූර්ණයි. ඒ හින්දා මේ ඍණාගෙත් එන්න ඕනේ ඒකට. එහෙම වෙන්නේ මේ දර්ශකෙ ඉරට්ට වෙලා තිබ්බොත් විතරයි. ඉරට්ට නම් විතරයි මේ ධන ඍණ දෙකම එන්නේ. ඔත්තේ නම් එහෙම වෙන්නේ නැහැ. මොකද ඔත්තේ සංඛ්‍යාවක් ගුණ කරාම එන්නේ දැන්. හිතන්න ඕනේ ඍණ 2 ඍණ 2 ගුණ කරා කියලා. දෙපාරක් ගුණ කරොත් එන්නේ ධන 4යි. තුන් පාරක් ගුණ කරොත් එතකොට එන්නේ ඍණ 8නේ. ඒක ඍණ සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරොත්. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් වතාවකින් ගුණ කරොත්. දැන් තුන් වතාවක්නේ. 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවනේ. එතකොට උත්තරේ එන්නේ ඍණ. ධන සංඛ්‍යාවක් නම් ධන. මේක අර ඉරට්ට වුණොත් විතරයි ධන ඍණ කියලා නෑ කොහොමත් එන්නේ ධන. හරි එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ දර්ශකයේ ඉරට්ට නම් ධන සහ ඍණ උත්තර දෙකම ගන්න ඕනේ. උත්තරේ ඔත්තේ නම් එහෙම නෑ. කෙලින්ම ඔයාලට උත්තරේ ගත්ත හැකියි. හරි මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම්. ලකු දෙකේ පාදයට 64 සමාන x. මේකේ x හොයන්න බලන්න. chat එකේ උත්තර දාන්න. හරි කොහොමද මේක හොයන්නේ? දැන් මේ ලඝු ආකාරයෙන් ඔයාලට දීලා තියෙන්නේ. මේක ඔයාලා දර්ශක ආකාරයට හරව ගන්න ඕනේ. හරි. උත්තර හරි. කොහොමද දර්ශක ආකාරයට හරවගන්නේ? මේක ලියා ගන්න පුළුවන් පාදයේ දෙකයි. එතකොට දර්ශකය මේක. දර්ශකය තමයි x කියන්නේ. දෙකේ x වෙනි බලය සමානයි 64. හරි. දැන් කොහොමද ඊටු ටික හොයන්නේ? ඔයාලා 64 ලියා ගන්න ඕනේ දෙකේ පාදේ. ඇයි දෙකේ පාදේ? මොකද මෙතන තියෙන්නේ දෙකේ පාදේ. දෙකේ පාදේ x නේ. එතකොට ඔයාලා මේක දෙකේ පාදෙන් ලියාගත්තොත් විතරයි x සමානයි කියලා ලියන්න පුළුවන් මෙතන අගේ. හරි. අන්න ඒකයි එතන මේ දෙකේ පාදෙන් ලියා ගන්න. කොහොමද දැන් දෙකේ පාදෙන් ලියාගන්නේ? ඔයාලා කරන්න ඕනේ 64 දෙකෙන් බෙදලා දාන්න. 32යි. ආය දෙකෙන් බෙදන්න 16යි. දෙකෙන් බෙදන්න 8යි. දෙකෙන් බෙදුවොත් 4යි. 4 දෙකෙන් බෙදුවොත් 2යි. ඒ කියන්නේ 64 අපිට හැදෙනවා 2 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වතාවක් ගුණ කරොත්. ඒ කියන්නේ දෙකේ 6 වෙනි බලය සමානයි දෙකේ x. එහෙනම් ඔයාලට කිව්ව හැකි x සමානයි 6. හරි. තව ප්‍රශ්නයක් දෙන්න.
මේක x1 හරි මේකත් අපිට කලින් වගේ ලියාගත්ත හැකි x වල 4 සමානයි 81 විදිහට. දැන් කොහොමද මේක හොයන්නේ? දැන් අපි මේක අපිට තියෙන්නේ මේක දර්ශකයක් විදිහට ලියා ගන්න ඕනේ. 81 දර්ශකයක් විදිහට. කොහොමද ඒක ලියාගන්නේ? හරි ඔයාලා ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදන්න. උදාහරණයක් විදිහට 3. 3 ප්‍රථම ගන්න. 3ෙන් බෙදපුවාම එන්නේ උත්තරේ 27යි. ආයෙ 3ෙන් බෙදන්න. උත්තරේ එන්නේ 9යි. ආයෙ 3ෙන් බෙදන්න. උත්තරේ එන්නේ 3යි. ඒ කියන්නේ ඔයාලට මේක ලියව හැකි 3 4 වෙනි බලය විදිහට. x වල 4. හරි. ඒ කියන්නේ x සමානයි 3යි. ඉවරයි. හරිද උත්තරේ? නෑ ඇයි දැන් මේක ඉරට්ටේ බලයන්නේ තියෙන්නේ. එතකොට x සමානයි ඍණ 3ක් වෙන්න ඕනේ. ඔය ඍණ 3 4 වෙනි බලය කියන්නේ. ඒනෙත් 81යි. ධන 3 4 වෙනි බලය 81යි. ඍණ 3 4 වෙනි බලය 81යි. එතකොට මේ උත්තර දෙකම ගත්ත හැකිනේ next. ධන 3 එන්නත් පුළුවන් ඍණ 3 එන්නත් පුළුවන්. ඒ මේ දෙකම එන්න ඕනේ. නැත්නම් උත්තරය අසම්පූර්ණයි. ඒ කල්පනාවෙන් කරන්න ඕනේ මේ මෙතන දර්ශකයේ ඉරට්ටේ වුණොත් විතරයි එහෙම වෙන්නේ. මෙතන ඔත්තේ වුණා නම් පහ තිබ්බනම් එහෙනම් ඔයාලට කෙරෙම ලියලා x සමානයි 3 කියලා. හැබැයි ඉරට්ටේ වුණොත් ධන සංඛ්‍යාව සහ ඍණ සංඛ්‍යාව දෙකම ලියන්න ඕනේ. ඒතකොට ධන 3 නම් ආවේ ඍණ 3ත් උත්තරයක් වෙනවා. පැහැදිලි නේ? මොනවා හරි තේරුම් නැත්නම් අහන්න. හරි. ඊළඟට අපි කතා කරමු මේ ලඝු ගණක සම්බන්ධ තියෙන නීති කීපයක්. පළවෙනි නීතිය තමයි ඔයාලට පුළුවන් මම උදාහරණයක් දෙන්නම්. මෙහෙම තිබ්බොත් දෙකේ පාදක 3 වැඩි කිරීම 2. මේ වගේ තිබ්බොත් ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන වෙනම දෙකේ පාදයට 3 එකතු කිරීම ලඝු දෙකේ පාදයට 2 කියලා. ඒ කියන්නේ මේ ಗುಣ කිරීම කොටස් දෙකකට කඩලා එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. පොදු ආකාරයෙන් ලියොත් මෙහෙම. m වැඩි කිරීම n කියන එක ඔයාලට ලියුව හැකි. a පාදයට m එකතු කිරීම ලඝු a පාදයට n විදිහට. මේක එක නීතියක්. මේක සාධනය අහන්නේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න සාධනය කරලා පෙන්නන්නම්. හිතන්න මෙහෙම මම ගන්නවා 2 3. ඒ කියන්නේ උත්තරේ 8යි. 2 2. ඒ කියන්නේ උත්තරේ 4යි. හරි. ඔයාලට පුළුවන් මේක ලඝු ආකාරයෙන් දක්වන්න මෙහෙම. ලඝු 2 පාදයට 8 සමානයි 3. ලඝු 2 පාදයට 4 සමානයි 2. හරි. මම මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. ඒ කියන්නේ 2 3 වැඩි කිරීම 2 2 සමානයි 8 වරක් 4. අපි දන්නවා දර්ශක නීතිවලදී පාදයේ එක වෙච්ච සංඛ්‍යා දෙකක් ගුණ කරොත් දර්ශක එකතු වෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මේක 3 එකතු කිරීම 2 විදිහට ලියන්න. එතකොට එන්නේ 8 වරක් 4. හරි. දැන් මේ තියෙන පාදය මේ තියෙන දර්ශකය මේ තියෙන අගය. ඔයාලට පුළුවන් මේක ලඝු ආකාරයෙන් ලියන්න. ලඝු දෙකේ පාදයට 8 වරක් 4 සමානයි 3 එකතු කිරීම 2. දර්ශකය මේක 3 එකතු කිරීම 2. දර්ශකය මෙතෙන්ට ආවා. පාද දෙක මෙතන. 8 වරක් 4 මෙතෙන්ට. හරි. දැන් මොකද්ද මේ 3 සහ 2 කියන්නේ? 3 කියන්නේ ලඝු දෙකේ පාදයට 8 එකතු කිරීම. 2 කියන්නේ ලඝු දෙකේ පාදයට 4. ඒ කියන්නේ මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ? 8 වරක් 4 කියන එක ඔයාලා වෙන වෙනම ඒ කියන්නේ මෙතෙන්දි වෙලා තියෙන්නේ 8 වරක් 4 කියන එක වෙන වෙනම කොටස් දෙකක එකතුවක් විදිහට ලියලා. හැබැයි එතකොට මේ පාදේ හැම වෙලේම එකම පාදේ තියෙන්නේ. හරි. ඒකට ඔයාලා මේක නීතියක් විදිහට මතක තියාගන්න. ඔයාලට මේ විදිහට තිබ්බොත් අවශ්‍ය නම් මෙහෙම ලියාගත්ත හැකි. මෙහෙම තිබ්බොත් අවශ්‍ය නම් මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟ නීතිය
ලඝු ඇතුලේ බෙදීමක් තිබ්බොත් m බෙදීම n විදිහට ඔයාලට පුළුවන් මේක අඩු කිරීමක් විදිහට ලියන්න. m අඩු කිරීම ඒ පාදයට n. මේ පාදේ හැම වෙලේම එකම පාදේ. ඔයාලට සංඛ්‍යා දෙක අඩු කරලා ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට දෙකේ පාදයට 5 සමානයි. දෙකේ පාදේ 5 අඩු කිරීම දෙකේ පාදයට 3. මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මේකෙත් සාධනය තියෙන්නේ කලින් එකේ වගේමයි. වෙනසකට තියෙන්නේ මේ දර්ශක දෙක අඩු වෙන එක. කියන්නේ වෙනසක් වෙන්නේ මේ කොටස එහෙමයි මේක එහෙමයි. මෙතන බෙදීම වෙනවා. බෙදීම වුණාට පස්සේ මෙතන අඩු කිරීම වෙනවා. එතකොට මෙතන අඩු කිරීම, මෙතන අඩු කිරීම. මෙතන බෙදීම. කලින් එකේ සාධනයම තමයි මේ ගුණ කිරීම වෙනුවට බෙදීම වෙනවා. එකතු කිරීම වෙනුවට අඩු කිරීම වෙනවා. තමයි ඒකෙන්නේ. මම ඒක සාධනය කරන්න යන කලින් එක වගේම. හරි. මේ කරපු කොටසෙන් මම ප්‍රශ්නයක් දෙන්න. ලඝු a පාදයට 5 එකතු කිරීම ලඝු a පාදයට x සමානයි ලඝු a පාදයට 3 එකතු කිරීම ලඝු a පාදයට 10 අඩු කිරීම ලඝු a පාදයට 2. මම අහන්නේ මේකේ x වල උත්තරේ. x වල උත්තරේ. බලන්න ඉක්මනට හදලා chat එකේ දාන්න. හරි. හරි. මම කලින් කිව්වා ලඝු වල එකතු කිරීමක් තිබ්බොත්. ඒ කියන්නේ පාදයේ එකම වෙන ලඝු සංඛ්‍යා දෙක එකතු කිරීමක් තිබ්බොත් ඔයාලට පුළුවන් මේක ගුණ කිරීමක් විදිහට ලියා ගන්න. ලඝු a පාදයට 5 වැඩි කිරීම x කියන්නේ 5x සමානයි. මේ පැත්තේ මේ දෙක එකතු කිරීමක්. ඒ කියන්නේ මේක අපිට ලියා ගන්න පුළුවන් ගුණ කිරීමක් විදිහට 3 වරක් 10. මෙතන තියෙන්නේ අඩු කිරීමක්නේ. මේක වට ලියාගත්ත හැකි බෙදීමක් විදිහට. කියන්නේ බෙදීම දෙක. එතකොට මේක සුළු කරගත්තොත් උත්තරේ එනවා a පාදයට 15. ඒ කියන්නේ ලඝු a පාදයට 5x සමානයි ලඝු a පාදයට 15. ඒ කියන්නේ 5x සමානයි 15. ඉතින් මේ කොටස් දෙක සමාන වෙන්න බෑ. ඔය ප්‍රකාශන දෙක සමාන වෙන්න. ඒතකොට x සමානයි 15 බෙදීම 5. ඒ කියන්නේ උත්තරේ එන්නේ 3යි. x වල උත්තරේ 3යි. පැහැදිලිද? මොන හරි ගැටලුවක් තියෙනවද ඒකේ? හරි. හරි. මෙච්චර වෙලා කරපු ටිකේ සාරාංශය මෙහෙමයි. ඔයාලා මතක තියාගන්න ඕනේ. ලඝු a පාදයට m n කියලා තිබ්බොත් මේක ඔයාලට ලියා ගන්න පුළුවන්. a පාදයට m එකතු කිරීම a පාදයට n විදිහට. ඊට පස්සේ ලඝු a පාදයට m බෙදීම
n කියලා තිබ්බොත් ඔයාලට ලියා ගන්න පුළුවන් m අඩු කිරීම a පාදයට n විදිහට. ඊට පස්සේ ලඝු a පාදයට a කියන එක 1යි. ලඝු a පාදයට 1 කියන්නේ 0යි. ඔය ටික තමයි මෙච්චර වෙලාවක් කරේ. හරි. තව නීතියක් තියෙනවා. මෙහෙම. ඔයාලට පුළුවන් ලඝු මොකක් හරි පාදයකට මෙතන සංඛ්‍යාවේ බලයක් තිබ්බොත්, ඒ කියන්නේ m වල r කියන බලය තිබ්බොත් ඔයාලට පුළුවන් මේ r කියන එක ඉස්සරහට අරන් ලියන්න. ඒ කියන්නේ r වතාවක් ලඝු a පාදයට m මේ විදිහට. මම උදාහරණයක් කරලා පෙන්නන්නම්. ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්න මෙහෙම තිබ්බ කියලා. a පාදයට 2 3. ඒ කියන්නේ 2 3 කියන එක අපි ලියාගත්තා කියන්නේ දෙවරක් දෙක විදිහට. මෙතන ගුණ කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ඕක අපිට ලියා ගන්න පුළුවන් වෙන වෙනම ලඝු වල එකතු කිරීමක් විදිහට. හැබැයි ගුණ කිරීම දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ සංඛ්‍යා තුනක් තියෙනවනේ. එහෙනම් අපිට ලියාගත්ත හැකි මේ විදිහට. හරි. ඒ කියන්නේ අන්තිමට එන්නේ වෙන වෙනම ලඝු තුනක එකතුවක් විදිහට තමයි ඉන්නේ මේ සංඛ්‍යා තුනේ ගුණිතය. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ ලඝු a පාදයට 2 3ක්. 3ක් එකතු කරනවා කියන්නේ 3 ගුණ කරනවා හරිද? ඒ කියන්නේ අන්තිමට වෙලා තියෙන්නේ මේ තුනේ දර්ශකය ඉස්සරහට ඇවිල්ලා. එතකොට මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගණන් හදන්න. මේකත් මතක තියාගන්න. හරි. ඊළඟට ඔයාලා ටියුට් එකේ 3 4 ප්‍රශ්න දෙක 3 සහ 4 මේ ප්‍රශ්න දෙක. මේක මේ LG කියලා තියෙන්නේ ලඝු 10 පාදයට කියන එක. මේ ලඝු 10 පාදයට කියන එක කෙටි කරලා තමයි LG කියලා ලියලා තියෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. සාමාන්‍ය විදිහට හිතලා හදන්න.
තුන්වෙනි ප්‍රශ්නේ කරන්නේ මෙහෙමයි. ඔයාලට පුළුවන් දැන් මේ තියෙන ඔක්කොම තියෙන්නේ ලඝු 10 පාදෙටනේ. එතකොට ඔයාලට පුළුවන් දැන් මේක එක පැත්තක ඉතුරු වෙන්න ඔයාලට පුළුවන් මේක මේ පැත්තට ගේන්න. ඇයි එහෙම ගේන්නේ? මොකද දැන් මෙතන මේ විසඳන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකෙදි හොයන්න ඕනේ x වලට අගයක්. එතකොට අපි දන්නවා සාමාන්‍ය සමීකරණයක උනත් මේ වගේ සමීකරණයක් තිබ්බොත් ඔයාලා x වල අගය හොයන්නේ කොහොමද? x කියන එක සමීකරණ එක පැත්තක තනි කරලානේ. x සමානයි පහඩු කිරීම ඔය විදිහටනේ ඔයාලා සාමාන්‍යයෙන් ගන්න හදන්නේ. එතකොට මේකෙදිත් ඔයාලා කරන්න ඕනේ x කියන එක පැත්තක තනි කරගන්න එක. එතකොට උත්තරේ එනවා මේ එහෙම කරාට පස්සේ එනවා මේ විදිහට දෙකේ ලඝු 8 අඩු කිරීම 3 ලඝු 4 මේක මේ පැත්තට ගෙනාවහම අඩු කිරීම එකතු කිරීමක් වෙනවා ලඝු 5 වර්ගය සමානයි ලඝු x ඔය විදිහට එනවා. හරි. දැන් මොකද කරන්නේ? අපි කලින් කතා වුණා මේ ලඝු ඉස්සරහා දර්ශකයක් තියෙනවනම් ලඝු ඉස්සරහා ඉලක්කමක් තියෙනවනේ ඒක දර්ශකයක් විදිහට ලියන්න පුළුවන් කියලා. මතකද? ඒ කියන්නේ මෙහෙම. ලඝු a වල m වල r කියලා තිබ්බොත් ඔයාලට පුළුවන් r වතාවක් ලඝු a වල m විදිහට ලියන්න. මේක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. මෙතන r තිබ්බොත් ඔයාලට පුළුවන් ඒක දර්ශකයක් විදිහට ලියා ගන්න. මම ඒ විදිහට කරලා මේ ටික ලියා ගන්නවා. එතකොට එහෙම කරාට පස්සේ එනවා 8 වර්ගේ 4 ඝනය එකතු කිරීම 5 වර්ගය සමානයි ලඝු x කියලා. දැන් ඔයාලට පුළුවන් මේ ටික සුළු කරගන්න. ඒ කියන්නේ 8 වර්ගය කියන්නේ 64යි. 4 ඝනය කියන්නේ 4 වරක් 4 නම් 16යි. ඒකත් ආයෙ 4ෙන් ගුණ කරොත් උත්තරේ එනවා 64යි. ඒ කියන්නේ ලඝු 64 එකතු කිරීම ලඝු වල 25. 5 වර්ග කියන්නේ 25නේ. මේක සමානයි ලඝු x. හරි. දැන් මොකද වෙන්නේ? මේ තියෙන එකයි සුළු වෙලා යනව නේද? මොකද මේ තියෙන ධන ලඝු 64 මේ තියෙන ඍණ ලඝු 64. මේ දෙක අඩු වෙලා යනවා. මොකුත් නෑ අන්තිම බිඳුවයි. එතකොට ඉතුරු වෙන්නේ ලඝු 25. මේක සමානයි ලඝු x වලට. ඒ කියන්නේ x සමානයි 25යි. මේක තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. පැහැදිලි නේ? ඒක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවනම් අහන්න ප්‍රශ්නයක් අහන්න. තේරෙන්නේ නැත්නම්. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හතරවෙනි ප්‍රශ්නේ. මේක. හරි. මේකෙදි ඔයාලා බලන්න දැන් අපි සාමාන්‍යයෙන් ගානක් හදද්දී කියන්නේ මම මේ පාඩම කතා කරද්දි මම ඔයාලට කිව්වා මේ වගේ තිබ්බොත් 3x ඔය වගේ එකක් තිබ්බොත් මොකද වෙන්නේ? දර්ශක දෙක සමාන කර හැකියි. හරි. මෙතනත් තියෙන ටිකක් ඒ වගේ දෙයක් නේද? මේක විසඳන්න කියලා නේ කියන්නේ අපි හොයි පාදයක් විදියට නෙමෙයි. මේ දර දෙක කරලා හරි. එහෙම වුණොත් නේ අපිට අර මේ විදියට x සමාන 2 කියලා ලියා ගන්න පුළුවන්. එකම පාදෙට තිබ්බොත්. හරි. එහෙනම් එකම පාදෙට හදාගමු. දැන් මොන පාදෙටද අපි මේක හදන්නේ? පාදේ තියෙනවා 27 තියෙනවා. 3 තියෙනවා. 9 තියෙනවා. හරි. ඔයාලා ටිකක් කල්පනා කරොත් ඔයාලට තේරෙනවා මේ 9 කියන එක ලියාගත්තේ 3 පාදේ. 9 කියන්නේ 3 වර්ග කියන්නේ 27 කියන්නේ 3 තුන් වතාවක් ගුණ කරොත් මොකක්ද දෙන්නේ? 3 වරක් 3 නම් 9 9 වතාවක් 3 27යි. එහෙනම් 27ත් ලියාගත්ත හැකි 3 දර්ශකය. හරි එහෙනම් දර්ශක ටික හදලා ලියමු. 27 කියන්නේ
3 3 වැඩි කරනවා 3 2x ඍණ 3 එතන වෙනසක් කරේ නැහැ. ඇයි 3 දශකයේ එහෙමම සෝරි 3 පාදේ තියෙනවනේ එහෙමම. ඒක සමාන වෙනවා. දැන් මේ කොහොමද ලියන්නේ? 9 කියන එක නම් ලියුව හැකි 3 වර්ගය. දැන් මේ x ඍණ එක 9 ඔහොම ලියුවා. එතකොට x ඍණ එක ඔහොම. ඒ කියන්නේ අපි කියන එක දෙකෙන් වැඩි කරලා ලියුව හැකි. මේ පැත්ත එකම වෙච්ච සංඛ්‍යා දෙකක් ගුණ කරලා. එහෙනම් දර්ශක දෙක එකතු වෙන්න ඕනේ. එකතු කරලා ලියමු. මොකද වෙන්නේ? ඍණ 3 ධන 3 සුළු වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 2x සමානයි 2x ඍණ 2. දැන් මොකද වෙන්නේ? හරි. දැන් දර්ශක දෙක සමාන වෙනවා. يعني 2x සමානයි 2x ඍණ 2. හරි. මෙතෙන්දී මේ දෙක සුළු වෙලා යනවා. ඒ කියන්නේ x ට උත්තරයක් එන්නේ. ඒ කියන්නේ මේ ගානේ අවුලක්. පොඩ්ඩක් ඉන්න බලන්න එක. ඔව්. හරි ඒක හිතන්න එපා. හරි කොහොමද මේ වගේ ගානක් හදන්නේ මේ විදිහට. එතකොට මේකෙදී මේ දීලා තියෙන සමීකරණ මේ විදිහට වෙන්නේ. ඒකයි මේ ගානේ උත්තරය ආවේ නැත්තේ. සාමාන්‍යයෙන් එන්නේ මෙතන 3x වගේ තිබ්බනම් එහෙම නම් මෙතන අඩු වෙලා මෙතන x සමානයි ඍණ 2 වගේ මොකක් හරි උත්තරයක් එයි. මේ සමීකරණ වැරදින් තමයි මේකේ මේ උත්තරය ආවේ නැත්තේ. හරි අපි ඉතුරු කොටසට යමු. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි දැන් අපි මේ ලඝු ඉගෙන ගත්තනේ. ලඝු ඉගෙන ගත්තා, දර්ශක ඉගෙන ගත්තා. දැන් ඇයි අපි මේව ඉගෙන ගත්තේ? අපිට කොහොමද ගුණ කරන්න බෙදන්න ඕන නම් කැලලකින් කරන්න පුළුවන්? ඇයි මේකේ තියෙන වාසිය මොකද? ඇත්තටම මේ ලඝු කියන එක අපි මේ හදාගත්තේ මුලින්ම මේ එකතු වන්නේ සෝරි ගුණ කරන්න සහ බෙදන්න. ওই දෙක ලේසියෙන් කරගන්න තමයි මේක මේ පාවිච්චි කරේ. හැබැයි ඊට වඩා මේකේ ප්‍රයෝජන තියෙනවා. ගුණ කරන එක සහ බෙදීම ගැන කතා කරද්දී දැන් හිතන්න මෙහෙම සාමාන්‍යයෙන් ඔයාලට ගුණ කරන්න පුළුවන් දැන් 3 වරක් 2 වගේ එකක් දුන්නොත් ඔයාලට ගුණ කරගන්න පුළුවන් 6යි කියලා. එතකොට 25 වරක් 117 මේ වගේ එකක් තිබ්බොත් ඔයාලට මේකත් සාමාන්‍ය විදිහට ගුණ කරලා උත්තරයක් කියව හැකියි. මොකක් හරි ගුණ කරලා කියයි. හැබැයි මම මෙහෙම සංඛ්‍යා දුන්නොත් හරි. දැනුත් ඔයාලට ඕන නම් මේ විදිහට ගුණ කරලා මේක කියන්න පුළුවන්. ගුණ කරලා බෙදලා කියන්න පුළුවන්. වැඩි ටිකක් කරදරයි. කැල්ල එකක් තිබ්බොත් නම් කැල්ලේ ගහලා ගත්තා. කැල්ලක් නැත්නම් හරි. මේ වගේ වෙලාවට මේක සුළු කරන්න හරි ලේසි ලඝු පාවිච්චි කරොත්. හරි. ඊට අමතරව දැන් හරිද මේක ඔයාලා කොහොම හරි කරා කිව්ව මේ විදිහට ගුණ කරලා ඔහොම බෙදලා කොහොම හරි උත්තරයක් ගත්තා. හරි මං කියනවා මෙහෙම. ඔය සංඛ්‍යාවෙම මං හොයන්න කියනවා ඝන මූලය. දැන් නම් කරන්න බෑනේ. දැන් මෙහෙම කරන්න බෑනේ දැන්. කැල්ලක් තිබ්බ නැත්නම් මුකුත්ම කරන්න වෙන්නේ නැහැ. හරි. එතකොට ඔය වගේ දෙයක් හදන්න පුළුවන් ඔයාලට ලඝු පාවිච්චි කරලා. ඒකයි මේ ලඝු වල තියෙන වැදගත්කම. හරි. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. ඊට කලින් බලන්න ඕනේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන්නේ මේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා දන්නවනේ දීමේ සංඛ්‍යාව තියෙනවා.
එතකොට දීමේ සංඛ්‍යාවල තියෙන බිංදුව සහ 1 විතරයි. හැබැයි අපි එදිනෙදා පාවිච්චි කරන්නේ දශමයේ සංඛ්‍යාවනේ. එතකොට බිංදුවේ ඉඳලා 1 2 3 4 විදියට 9ට යනකම් ඉලක්කම් තියෙනවා. එතකොට ওই ටික තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එදිනෙදා ජීවිතේදී. හරි. ඒ හින්දා අපි හදලා තියෙන වගුවක් ලඝු 10 පාදෙට. ඒ 10 පාදෙට ගත්තේ. මොකද අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 10 පාද සංඛ්‍යාවනේ. පොතක් ගන්න ගියොත් පොතක් රුපියල් 60යි කියලා. එතකොට කවදාත් පොතක මිල දීමේ සංඛ්‍යාව වලින් පෙන්නන්නේ නැහැ. දශමයේ සංඛ්‍යාව වලින් කියන්නේ. එතකොට අර ඒ විදිහට අර එදිනෙදා ගැටලු විසඳන්න ඕන වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට දෙනවා ලඝු 10 පාදෙට. ඒ කියන්නේ LG වලින් ඔයාලට දෙනවා වගුවක්. මේ වගුවේ තියෙනවා හැම සංඛ්‍යාවකටම අදාළ ලඝු අගය. මම වගුව පෙන්නන්නම්. හරි මේ තියෙන වගුව. එතකොට මේකේ තියෙන්නේ ලඝු 10 පාදෙට. උදාහරණයක් විදිහට හරි. දැන් ඔයාලා මේක කියවන්නත් ඉගෙන ගන්න ඕනේ. කොහොමද කියවන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔයාලට හොයන්න ඕන ලඝු 10. හරි. එතකොට මෙතනින් තමයි ඒක බලන්න වෙන්නේ. ලඝු 10. එතකොට ඒකේ අගය මේක. ලඝු 25 වගේ බලන්න ඕන 25 මෙතන. එතකොට 25 බිංදුව. මෙතන බිංදුව. එතකොට මේක තමයි අගය. 25.9 වගේ ඕන. එතකොට මේක තමයි අගය. හරි. අපි බලමු මේකෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. එතකොට ඔයාලට මේක තේරෙනවා. හරි. කොහොම හරි මෙහෙම වගුවක් තියෙනවා. එතකොට මේ වගුව පාවිච්චි කරන අපි ලඝු එක ගණන් හදන්නේ. ඒකයි කියන්න ඕනේ. ලඝු හොයන විදිය. උදාහරණයක් විදියට මට හොයන්න ඕනේ වුණොත් 5.745 මේකේ ලඝු හොයන්න ඕනේ වුණොත් ඔයාලා මුලින්ම කරන්න ඕනේ බලන්න ඕනේ මේ සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා කීයක් තියෙද කියලා. හරි. මේකේ පූර්ණ සංඛ්‍යා තියෙනවා එකක්. මොකද්ද? පහනේ. මේකනේ පූර්ණ සංඛ්‍යාව. මේක දශමනේ. මේක දශම. මේක පූර්ණ සංඛ්‍යාව. එතකොට පූර්ණ සංඛ්‍යා තියෙනවා එකක්. හරි. ඔයාලා ලියා ගන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන්. ඒ කියන්නේ එකෙන් එකක් අඩු කරොත් බිංදුවයිනේ. බිංදුව. බිංදුව ලියලා දශම තිත තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ මේ සංඛ්‍යාවේ ලඝු. ඒ කියන්නේ මේ 57.45. හරි. ඔයාලා බලන්න ඕනේ 57.45 කියන අගේ. මොකක්ද දෙන්නේ? පනස් හත තියෙන්නේ මෙතන. 57.4 කියන්නේ මේක. ඒ කියන්නේ 75.8.9. හැබැයි 57.4 නෙමෙයි. 4.5. 5 කියන්නේ මේක. මේකට අදාළ අගය 4යි. එහෙනම් ඕක එකතු කරන්න ඕනේ. මෙතෙන්ට එකතු කරන්න ඕනේ. මේ මධ්‍යයන් අන්තරය කියන එකට එකතු වෙන්න ඕනේ. එතකොට එන්නේ 75.93. මේ ටික මකන්න. 5.745. මේකනේ අපි ලඝු හොයන්න ඕනේ. එතකොට මේකේ පූර්ණ සංඛ්‍යා තියෙනවා එකක්. එතකොට ඒකෙන් එකක් අඩු කරලා තමයි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ 0.0 මේ කොටස. හැත්ත පහයි අන්නූ මේක තමයි උත්තරේ. කියන්නේ 5
එතකොට 7යි 4 5 ලඝු මේක තමයි අපි පාවිච්චි කරන්නේ ගුණ කරන්න බෙදන්න වර්ගමූල හොයන්න ඔය වැඩවලට. ඔයාලා හොයන්න කියනවා මේ 82 8 මේක හොයන්න කියනවා. කොහොමද කරන්නේ? දැන් වගුවේ බලන්න ඕනේ 82. හරි. 82 8නේ. ඉතින් බලන්න පූර්ණ සංඛ්‍යා කීයක් තියෙද කියලා. මේකේ තියෙනවා පූර්ණ සංඛ්‍යා දෙකක්. 8යි 2යි. මේ මෙතන තියෙනවා දෙකක් 82 කියන්නේ දෙකක් තියෙනවනේ. දශම 8 කියන්නේ එක දශම. ඒතකොට මේකෙන් එකක් අඩු කරලා ලියාගන්න. ඒ කියන්නේ 1යි. ඒ ඔයාලට උත්තරේ එන්න ඕනේ 1.8. 82 8. 82 තියෙන්නේ මෙතන. මේකේ 8. ඒ කියන්නේ මේක. ඒ කියන්නේ 91යි 8යි බිඳුව. මේක. ඒ කියන්නේ ලඝු 82 8 කියන එක ලඝු වගේ 1.91යි 8යි බිඳුව. ලඝු වගේ තමයි මේ තියෙන්නේ. 1 කියන එක ආවේ පූර්ණ සංඛ්‍යා ගානින් එකක් අඩු වෙලා. පැහැදිලි? මේක තේරෙන්නේ නැත්නම් අහන්න. තව උදාහරණයක් බලමු. මේක. මේකේ තියෙන ඔක්කොම පූර්ණ සංඛ්‍යා 3ක්. එහෙනම් ලියා ගන්න ඕනේ පූර්ණ සංඛ්‍යා 3 එකක් අඩු කරලා. ඒ කියන්නේ 2යි. 2යි දශම කියලා තමයි එන්නේ. දැන් ඔයාලා බලන්න ඕනේ 85 3. 85 3 බලලා ඒකට මේ එකේ අගය එකතු කරන්න ඕනේ. හරි 85 3 කියන්නේ මේක. එතන බිංදුව 1 2 3 විදිහට යන්නේ. එතකොට 85 3 කියන්නේ මේක. එකේ 1. ඒ කියන්නේ මේ මෙයාගේ. එතකොට 93.9ට මේ එක එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 93යි 10. කියන්නේ 2.93යි 10. මේක තමයි ලඝු වගේ. පැහැදිලි ලඝු බලන විදිය. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න. තව එක උදාහරණයක් කරමු. 9.0.05. මේකේ පූර්ණ සංඛ්‍යා තියෙන 1යි. එහෙනම් ලියා ගන්න ඕනේ 0.0. හැම වෙලේම පූර්ණ සංඛ්‍යා ගාණින් එකක් අඩු කරලා තමයි ලියා ගන්න ඕනේ. එතකොට පූර්ණ සංඛ්‍යා එකක් තියෙනවා. එහෙනම් ලියා ගන්න ඕනේ 0.0. දැන් බලන්න ඕනේ 90 බිඳුවට 5ක් එකතු කරලා. 90 බිඳුව කියන්නේ මේක. මධ්‍යයන් අන්තරේ 5 කියන්නේ අගය 2යි. අනුවේ බිඳුව කියන්නේ 95 4යි 2. මධ්‍යයන් අන්තරේ 5 කියන්නේ 2. එකතු කරොත් 95යි 44. ඒ ලඝු වගේ එන්නේ 0.95යි 40 95යි 4යි 4. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේක ලඝු වගුව බලලා මේ අගයන් ගන්න විදිහ එච්චර අමාරු දෙයක් නෙමෙයි. පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ මේ පූර්ණ සංඛ්‍යා ගාණින් එකක් අඩු කරලා තමයි මේ දශම සංඛ්‍යාව ලියා ගන්න ඕනේ. එතකොට මේ කරපු එකේ තේරුම
උදාහරණයක් විදිහට දැන් අපි කියවනේ දැන් ලඝු 9.0.05 සමානයි 0.954යි 4 කියලා. මොකද්ද මේකේ තේරුම? හරි. ඒක අපි අර දර්ශක වලින් ලිය විදිහට ලියාගත්තා. ඒ කියන්නේ මේ LG කියන්නේ ලඝු 10 පාදෙන්නේ. ඒ කියන්නේ 10 දර්ශකයේ විදිහට 0.954යි 4. මේ ලඝු ගණකයේ දර්ශකයට සමානයි මේක 9.0.05. හරි. අර දර්ශක විදිහට ලියුවේ. පාදේ මේක, දර්ශකයේ මේක, අගේ එන්නේ මේක. ඔය විදිහට ලියුවේ. ඒ කියන්නේ අපි කරලා තියෙන්නේ මේ දෙන සංඛ්‍යාව 10 මොන දර්ශකයේද කියලා ලියාගත්ත එක තමයි කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් දර්ශක නීති පාවිච්චි කරලා ගුණ කරන්න සහ එකතු කරන්න. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් ගුණ කරන් තියනවා නම් අපිට තියෙන දර්ශක දෙක එකතු කරන්න. සංඛ්‍යා දෙකක් බෙදන්න තියනවා නම් දර්ශක දෙක අඩු කරන්න. හරි. මේ විදිහට ගණන් හදන්න පුළුවන් මේ මෙහෙම ලියාගත්තාම. හරි. මේ ගානේ ලඝු ආකාරයෙන් ලියන්න. දැන් බෑ. මේක ලියන්න ලඝු ආකාරයෙන්. يعني 27.32 ලඝු වලින් ලියන්න. ලඝු වගුව බලලා. chat එකේ උත්තර දාන්න. තුන ඕනෙන්. ඒ කියන්නේ 43යි 62. මේකට එකතු කරන්න ඕනේ මධ්‍යස්ථ අන්තරය 2. ඒ කියන්නේ 3ක්. ඒකට එන්නේ 43යි 65. දැන් මෙයාගේ පූර්ණ සංඛ්‍යා තියෙනවනේ දෙකක්. එහෙනම් එන්න ඕනේ 1.43665. මේක තමයි උත්තරේ. හරි. ගොඩක් අයගේ උත්තර හරි. හරි. දැන් අපි වගුව බලලා ලඝු ලියන විදිහ ඉගෙන ගත්තනේ. හරි. දැන් ඔයාලට ලඝු අගය දීලා තිබ්බොත් කොහොමද ඒකේ සංඛ්‍යාව හිතාගන්නේ? ඒ කියන්නේ දැන් ඔයාලට දෙනවා මෙහෙම. දැන් ආවේ උත්තරේ 1.43665. මේ ආවේ ලඝු අගයනේ. ඕකේ අනිත් පැත්ත කරන්න කිව්වා. ඒ කියන්නේ මෙහෙම දැන් මෙහෙම හිතන්න දැන් p සමානයි 27.3 කියලා දීලා තියෙනවා. 3.2 කියලා දීලා තියෙනවා. දැන් ඔයාලා කරේ මේකේ ලඝු හොයපු එකනේ. ඒ කියන්නේ මම දෙපැත්තම ලඝු ගත්තොත් ලඝු p සමානයි ලඝු 27.32.
මේ අගේනේ ඔයාලා හෙව්වේ මේ 1.436 කියලා. දැන් ඔයාලට මේක දීලා මේක හොයන්න කිව්වොත්, ඒ කියන්නේ අනිත් පැත්තට ගියොත්, මේ අගේ දීලා ඔයාලගෙන් අහනවා මේක මොකද්ද කියලා. දැන් කොහොමද කරන්නේ? අපි මේකට කියනවා ප්‍රතිලඝු හොයනවා කියලා. හරි. එතකොට ඔයාලා කරන්න ඕනේ මේක තියෙන තැන බලන්න ඕනේ වගුවේ. ඒ කියන්නේ මේ මෙයාව හිතන්නේ පූර්ණාංශය හිතන්නේ. එතකොට 4.365 මේ කොටස තියෙන තැන බලන්න. 4.362 6.2 තියෙනවා මෙතන. ඒ කියන්නේ 27 4 sorry 27 3 27 3 හැබැයි තව මෙතන තියෙන 65 නේ. මෙතන තියෙන 62. ඒ කියන්නේ තව 3ක් අඩුයි. තුන තියෙනවා මෙතන. ඒ කියන්නේ මධ්‍යම අන්තරය 2. එතකොට ඔයාලා ලියුවේ 27යි 32 කියලා. හරි. හැබැයි දැන් මේ උත්තරේ හරියද? නෑනේ. අපිට ඕනේ මේකනේ. බලන්න මෙතන පූර්ණාංශ විදිහට තියෙන 1යි. අපි ලඝු හොයද්දි නම් කරේ පූර්ණ සංඛ්‍යා ගානේ එකක් අඩු කරලානේ ගත්තේ. 1යි කියලා ලියාගත්තේ. දැන් අනිත් පැත්තට යන හින්දා අපි කරන්න ඕනේ මේකට එකක් එකතු කරන එක. ඒ කියන්නේ 2යි. එතකොට පූර්ණ සංඛ්‍යා කීයක් තියෙනවද? පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. මේ පැත්තේ නම් දෙකක්. එතකොට උත්තරේ එනවා 27.32 කියලා. පැහැදිලි නේද? වැඩ කරන් තියෙන්නේ වගුවේ තියෙන තැන බලන එක. තව උදාහරණයක් කරමු. හරි. මම කියනවා මේ තියෙන්නේ ලඝු p. ලඝු p සමානයි 4.896. ඔයාලගෙන් මම අහනවා p හොයන්න කියලා. ඒ කියන්නේ ඔයාලා කරන්න ඕනේ මේකේ ප්‍රතිලඝු බලන එක. p කියලා එකක් තිබ්බා. එයාගේ ලඝු බැලුවට පස්සේ එන්නේ මේක. දැන් ඔයාලා කරන්න ඕනේ ආය අනිත් පැත්තට බලලා p කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. මොකක් හරි අගයක් එයි. කොහොමද කරන්නේ? සෝරි මේ අගේ වැරදි. හරි මේක හොයන්න. මේ කොටස තියෙන තැන බලන්න වගුවේ. එතකොට ඔයාලට හම්බ වෙනවා මෙතන තියෙන්නේ 48.71. මේක නෙමෙයි. මේක 48.86. මෙතන තියෙන්නේ 4900. එතකොට ඔයාලට මේක ගන්න බෑනේ. මේක තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ 38 38 හැබැයි මෙතන තියෙන්නේ 86 නෙවෙයි මෙතන තියෙන්නේ 96. ඒ කියන්නේ 10ක් එන්න ඕනේ තව. 10 තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මධ්‍යම අන්තරේ 7. එතකොට එන්න ඕනේ 30යි 87. එතකොට මෙතන තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව විදිහට يعني පූර්ණාංශ විදිහට තියෙන දෙකනේ. ඊට වඩා එකක් වැඩි වෙන්න ඕනේ. මේ කියන උත්තරේ තියෙන පූර්ණ සංඛ්‍යා ගාන. 2යි 2කට වඩා එකක් වැඩි වුණාම 3යි. ඒ කියන්නේ 1යි 2යි 3යි. ඒ කියන්නේ ඔයාලට උත්තරේ එන්න ඕනේ 308.7. පැහැදිලි මේකේ මොනවා හරි ගැටලු තියෙනවද?
හරි ඔයාලා හොයන්න බලන්න x කියලා සංඛ්‍යාවක් තියෙනවා 19.87 sorry 19 69.87 ඔයාලා මේකේ ලඝු හොයන්න ලඝු x හොයන්න ලඝු x හොයලා මේන උත්තරේ ඇසුරෙන් ඔයාලා x හොයන්න මේක දිහා බලලා කෙලිම x හොයන්න එපා මේ මෙතන උත්තරේ බලලා මේක තියෙන තැන වගුවෙන් බලලා අනිත් පැත්තට හොයන්න try කරන්න ඔයාලට මේ ලඝු බලන විදිහ ඒකේ ප්‍රතිලඝු බලන විදිහ තේරෙන්නේ නැත්නම් අහන්න මේ ඒක බැරුව ඉස්සරහට ගිහිල්ලා මේ ගණන් හදාගන්න බැරි වෙනවා ගොඩක් ටිකක් අර සමහර කට්ටියට මේක අමාරු කොටසක් ඒ හින්දා තේරෙන්නේ නැත්නම් අහන්න හරි ඔයාලා මුලින් බලන්න ඕනේ මේ 69 පූර්ණ සංඛ්‍යා කීයක් තියෙනවද කියලා පූර්ණ සංඛ්‍යා දෙකයි එන ඊට වඩා එකක් අඩුවෙන් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ 1 දශම. ඊළඟට බලන්න ඕනේ 69 8 7 තියෙන මේ 8 7 තියෙන ඉලක්කම. එතකොට 69 තියෙන මෙතන 0 1 2 3 4 5 6 7 8. ඒ කියන්නේ 84යි 39 7 1 2 3 4 5 6 7 4යි. මේ ටික එකතු කරාම එනවා 84යි 43. ඒ කියන්නේ මෙතන උත්තරේ එන්න ඕනේ ලඝු x ගේ උත්තරේ එන්න ඕනේ 1.8යි 4යි 4යි 3. නවම උත්තරයක් එන්න ඕනේ ලඝු x ට. ඊට පස්සේ මේ අගේ ඇසුරෙන් ඔයාලා x හොයනවා නම් ඔයාලා බලන්න ඕනේ වගුවේ හොයන්න ඕනේ ඔයාලා 8යි 4යි 4යි 3 තියෙන තැන. එතකොට අපි දැන් හදපු හින්දා දන්නවා දැන් මෙතන තියෙන්නේ. එතකොට ඒ කියන්නේ 69 බිඳුව 1 2 3 4 5 6 7 8 69 8 වෙනි තැන. හැබැයි ඊට වඩා තව එකතු වෙන්න ඕනේ. මෙතන 43 නේ. මෙතන තියෙන 39. එහෙනම් හතරක් එකතු වෙන්න ඕනේ. ඔයාලට හතර ගත්ත හැකි මෙතනිනුත් ගත්ත හැකි මෙතනිනුත් ගත්ත හැකි ප්‍රශ්න නැහැ. 1 2 3 4යි 5යි 6. එතකොට 6 කියලා ගත්ත හැකි. 7 කියලා ගත්තත් අවුලක් නැහැ. එතකොට 69 87 ඔහොම ගත්තත් අවුලක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ 1 දශම කියලානේ. එහෙනම් පූර්ණ සංඛ්‍යා තියෙන්න ඕනේ දෙකක්. ඒ කියන්නේ 69.86 හෝ 69.87 ඔය දෙකම හරි. ඒ එහෙම වෙන්න හේතුව තමයි මේ ලඝු කියන්නේ මේ ආසන්නව හොයන දෙයක්. එතකොට හරියටම උත්තරේ නෙමෙයි එන්නේ ආසන්න අගයක් තමයි එන්නේ. දැන් සමහර වෙලාවට තමයි එහෙම වෙන්නේ. ගොඩක් වෙලාවට හරි උත්තර එනවා. සාමාන්‍යයෙන් ආසන්න අගය තමයි ගන්න. ඒක එහෙම වෙන්න හේතුව තමයි දැන් මෙතන මේ අපි ගන්නේ දශම ස්ථාන 4යි. දැන් උදාහරණයක් විදිහට ඔයාලා 10 3ෙන් බෙදුවොත් ඔක බෙදෙන්නේ ඉවරයක් නෙවෙයි 3.3 ගාන ඔක දිගටම යනවනේ. හැබැයි මෙතෙන්දී අපි ලඝු වලදී සලකන්නේ මේ 4 විතරයි. එතකොට ඒකයි ඔය ආසන්න නගයන් එන්නේ. ඒක වැඩි හිතන්න එපා. එතකොට මේ උත්තර දෙකම හරි. ඔයාලා මේ දෙකම විභාගෙට ලියුවොත් දෙකටම හරි හම්බ වෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේ මොකක් හරි අගයක් දුන්නාම ඔයාලට ඒක වගුවේ බලලා ලඝු අගය ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි ලඝු අගයක් දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒකේ ප්‍රතිලඝු හොයන්න. ඒ දෙක කරගන්න බැරි නම් තව උදාහරණ ඕන හරි මොකයි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් හරි chat එකේ දාන්න. මේ කොටස බැරුව ඉස්සරහට ගිහිල්ලා ඔයාලට ගණන් හදාගන්න බැරි වෙනවා.
මම වෙන ගානක් දෙන්න. දැන් ටිකක් අමාරු ගානක් හදමු. හරි බලාගන්න මේ ගාන හදන විදිහ. එතකොට මෙතන තියෙන්නේ 27.32 ගුණ කරනවා 9.8. සාමාන්‍යයෙන් ඔයාලගෙන් ගාන අහන්නේ මේ විදිහට. එතකොට ඔයාලා මේක ඉස්සරහින් මොකක් හරි විජය පදයක් දාගන්න ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මුලින් කරන්න ඕනේ මේකේ ලඝු හොයන එක. එතකොට මම ලඝු x කියලා දාගන්නවා. දැන් ඔයාලා ලඝු හොයන්න ඕනේ 27.32 වතාවක් 9.8. ඔයාලට මේක දැක්ක ගමන් තේරෙන්න ඕනේ මේ ගුණ කිරීම එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන් කියලා. කොහොමද එහෙම ලියන්නේ? ලඝු 10 පාදෙට 27.32 එකතු කිරීම ලඝු 10 පාදෙට 9.8. මෙහෙම ලියන්න පුළුවන්. අපි කලින් කතා කරා ලඝු නීතිවලදී ලඝු ඇතුලේ ගුණ කිරීමක් තිබ්බොත් වෙන වෙනම ලඝු දෙක එකතුවක් විදිහට ලියන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේ මෙහෙම තිබ්බොත් මේ ලඝු බලන්න. දැන් ලඝු අගය වගුවෙන් බලලා ලියා ගන්න ඕනේ. කොහොමද එහෙම කරන්නේ? දැන් මෙච්චර ඉලක්ක කරන්නේ. එතකොට මෙතන 27 පූර්ණ සංඛ්‍යා තියෙනවා දෙකක්. එකක් අඩුවෙන් ලියාගත්තා. එහෙනම් 1 දශම. දැන් බලන්න ඕනේ 27 3 2. 27 තියෙන්නේ මෙතන. 3 කියන්නේ මෙතන. 43යි 62. ඒකට මධ්‍යයන් අන්තරය 2. ඒ කියන්නේ වල එකතු කරන්න ඕනේ 3ක්. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ 43යි 65. ඒකට එකතු කරන්න ඕනේ. දැන් ලඝු බලන්න ඕනේ 9.8. පූර්ණ සංඛ්‍යා 1යි තියෙන්නේ. එහෙනම් එකක් අඩුවෙන් තමයි ලියා ගන්න. එහෙනම් 0.0. දැන් බලන්න ඕනේ 98 බිඳුව. අනු ඇට බිඳුව ගැන 99.12. හරි දැන් තියෙන්නේ එකතු කිරීමක්. දැන් ඔයාලා මේ සංඛ්‍යා දෙක එකතු කරන්න ඕනේ. කියන්නේ 1.1.436 5ට එකතු කරන්න ඕනේ 0.9යි 9යි 1යි 2. එකතු කරොත් 7යි මෙතන 7යි 12න් 2යි 1යි 5න් 5යි 2යි. එතකොට උත්තරේ නම් 2500 sorry 2.5 5යි 2යි 7යි 7. ඔන්න ඔහොම උත්තරයක් එනවා ඔයාලට. දැන් ඔයාවේ x වල උත්තරයක් නෙවෙයිනේ. ඔයාවේ ලඝු x ගේ උත්තරයක්. ඔයාලා හොයන්න ඕනේ ලඝු x නෙමෙයි. ඔයාලා හොයන්න ඕනේ x වලට උත්තරයනේ. දැන් එන්න ඔයාලා බලන්න ඕනේ මේ කියන එක වගුවේ කොතනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා බලන්න ඕනේ 52යි 77 කොතනද තියෙන්නේ. තියෙන තැන බලන්න ඕනේ. කොහෙද තියෙන්නේ? මේ පිටුවේ නම් නැහැනේ. එතන තියෙන්නේ 74 ඉඳන්. හරි හොඳයි. සමහර කට්ටිය උත්තර එවනවා. ඒ කියන්නේ එයාලට තේරලා. අනිත් අයත් උත්තර දාන්න. නැත්නම් අපිට හිතා ගන්න බෑ ඔයාලට තේරුණාද නැද්ද කියලා. හරි මේ කොටසේදී බලන්න ඕනේ 52යි 77 52යි 50 තියෙන්නේ මෙතන 76යි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ 33 7 33 7 හැබැයි තව එකක් එකතු වෙන්න ඕනේ. එක තියෙන්නේ පළවෙනි එකේ. හරි. දැන් මෙතන දෙකනේ තියෙන්නේ. එහෙනම් ඊට වඩා එකක් වැඩි සංඛ්‍යා ගාණක් තියෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යා. එහෙනම් පූර්ණ සංඛ්‍යා තියෙන්න ඕනේ 3ක්. ඒ කියන්නේ 337.1. يعني ඉස්සෙල් උත්තරේ එන්නේ 337.1. හරි. ඒක එනවද කියලා බලමු. 27.32 9.8න් ගුණ කරලා. එතන 10න් 6යි 1යි 25යි 2යි 56යි 57යි 16යි 1යි
සුළු කරද්දී වැටුණා. කැලේ ගලවලා. සියතේ තුනේ දෙක 9.8. කොහේ හරි සුළු කරලා වැඩි මේක. ආයෙ බලමු. 27.32 9.8 ලඝු වගේ දාගත්තොත් 27.32 ලඝු බලද්දී පූර්ණ සංඛ්‍යා දෙකයි. ඒ කියන්නේ 1.27.32 27.3 කියන්නේ 43 62 මධ්‍යන අන්තරේ 3ක් එකතු වෙන්න ඕනේ. ඒකට 65යි. මේකට එකතු වෙන්න ඕනේ 0.98 99 එකතු කරොත් 7යි 7යි 12 2 1යි 10යි. දෙකයි දශම 42යි 77. හරිනේ. අපි කලින් බැලුවේ 52යි ගානනේ. කලින් සුළු කරලා වැරදි. හරි. දැන් මේකේ හොයන්න ඕනේ 42 77 තියෙන තැන. එතන ඒ කියන්නේ 26 7. මෙතන තියෙන්නේ 42යි 65නේ. අපි හොයන්න ඕනේ 42යි 77. කියන්නේ තව ඕනේ 12ක්. 12 නෑ. ඔයාලා මේ දෙකෙන් කැමති එකක් ගන්න. 7 ගත්තත් එකයි 8 ගත්තත් එකයි. මම 7 ගන්නම්. එතකොට අපිට එන්නේ x ට එන්නේ 26යි 77. හැබැයි පූර්ණ සංඛ්‍යා දෙකයිනේ. සෝරි. මෙතන පූර්ණාංශ තියෙන්නේ 2. එහෙනම් ගන්න ඕනේ පූර්ණ සංඛ්‍යා 3ක්. ඒ කියන්නේ 267.7. මේක තමයි උත්තරේ. හරි. 267යි දශම ගණක් එනවා. හරි. මොන හරි ගැටලු තියෙනවද? ඔතන මේ සුළු කරද්දී නම් පොඩ්ඩක් පරිස්සමෙන් සුළු කරන්න. එකතු කරන අඩු කරන ඒවා. තව ගණක් හදමු.
එතන x සමානයි 3.2යි. මේක හරිද? මුලින්ම ඔයාලා මේක ලඝු වලින් ලියා ගන්න. ඊට පස්සේ ලඝු වලින් එන සංඛ්‍යා ටික එකතු කරලා අඩු කරලා ඒක සුළු කරගන්න. ඊට පස්සේ වගුවෙන් ප්‍රතිලඝු බලලා x වලට උත්තරයක් ගන්න. මොන හරි අවුල් තියෙනවා නම් අහන්න. හරි මේකේ ලඝු බලන්න ඕනේ. එතකොට ලඝු x සමානයි ලඝු 9.87යි ගුණ කිරීම 7.85 බෙදීම 4.321. හරි අපිට පුළුවන් ලඝු ඇතුලේ ගුණිතයක් තියෙන එක එකතුවක් විදිහට ලියා ගන්න. එතකොට ලඝු 9.87 එකතු කිරීම ලඝු 7.85 අඩු කිරීම ලඝු 4.321. දැන් මේ ටිකේ ලඝු බලන්න ඕනේ. එතකොට 9.87 කියන එක 0.98 බලන්න ඕනේ. මේක 99.43. මේකට එකතු කරන්න ඕනේ 7.85 නේ. 7 නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා එකයිනේ. ඒතකොට එන්න ඕනේ 0.78 78 කියන්නේ මේ 89.49. එතකොට මේකෙන් අඩු වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යා එකයි කියන්නේ 0.4321. හතලිස් තුනේ දෙකේ එක. ඒ කියන්නේ 63.56.
මේ ටික සුළු කරගන්න ඕනේ. මම සුළු කරලා දාන්නම්. උත්තරේ 1.25336 මේ ටික එකතු කරලා අඩු කරලා උත්තරේ ගන්න. 2.6. එතකොට ඔයාලට උත්තර එනවා ලඝු x වල උත්තරේ 1.2536. හැබැයි ඔයාලා දැන් උත්තරේ අහන්නේ ලඝු x නෙමෙයි x වල උත්තරේ අහන්නේ. එතකොට මේකේ ප්‍රතිලඝු බලන්න ඕනේ. x සමානයි ප්‍රතිලෝක කියලා කියන්නේ ඇන්ටිලෝක් 1.2536. එතකොට ඔයාලා බලන්නේ 2.536 තියෙන තැන තියෙනවා 2.529. කියන්නේ 17 9. ඔයාලට තව ඕනේ 7ක්. 7 තියෙනවා මෙතන 3. එතකොට 1.නේ. මේ කියන්නේ තියෙන්න ඕනේ දශම ස්ථාන දෙකක්. එතකොට x වලට උත්තරේ එනවා 17.93. හරි උත්තරේ ආපහු ඉන්න. හරි මේක තමයි උත්තරේ. හරි අපි පාඩමේ ඉතුරු කොටසට යමු. හරි දැන් මෙච්චර වෙලාවක් අපි හෙව්වේ මේ වගේ සංඛ්‍යාවල් ලකුණු උදාහරණයක් විදියට 54.32 මේ වගේ ඒවා. මේක ලඝු බැලුවොත් 54.32 නේ. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා දෙකයි. ඒ කියන්නේ 1.0 කියලා එන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ එතකොට මෙයාගේ පූර්ණ සංඛ්‍යා තියෙන 1යි එහෙනම් 0.0 කියලා එන්නේ. හැබැයි ඉතුරු කොටස වෙනස් වෙන්නේ 54.32. එතකොට ඔයාලට බලන්න වෙන්නේ ආයේ මේක. ඒ කියන්නේ 73යි 50. ඕකමයි. හැබැයි දැන් මෙහෙම තිබ්බ හරි මම කිය හිටියේ 54.3 මේක ලඝු ලියුවොත් එන්නේ 1.735 5.432 කියලා ලියුවොත් 0.735 මේ විදිහට එන්නේ. ඔයාලා ලියන්න තිබ්බොත් මෙහෙම එක ලඝු 5.432 මේ වගේ තිබ්බොත් 0.0. ඔයාලට පුළුවන් මේ සංඛ්‍යාව ලියන්න විද්‍යාත්මක අංකණයෙන්. එතකොට එන්නේ 5.432 වැඩි කිරීම 10 ඍණ 1නේ. මේ කොටස පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේකේ මොකද්ද ඔයාලා ලියුවේ ලඝු? මේකේ ලියුවේ මේකනේ. ඒ කියන්නේ 73.5 ලඝු කොටස ඕකනේ. හරි. දැන් මෙතන තියෙනවනේ ඍණ එකක්. අපි ඔන්න ඔය ඍණ එක ලියා ගන්නවා මෙහෙම.
මේකට අපි කියනවා ව්‍යුති කියලා. හරි. එතකොට මේ දර්ශක ලියා ගන්නවා. මේ 10 ඍණ 1 කියන එක මෙහෙම ලියා ගන්නවා. හරි. එතකොට මේකේ අදහස තමයි ඍණ 1 එකතු කිරීම 0.735 බිඳුව කියන එක. ඔක තමයි අදහස. ඒ කියන්නේ මේක කිව්වේ ඔයාලට අර එකතු කරන්න අඩු කරන්න උනොත් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ මේ විදිහට. ඒ කියන්නේ මුළු සංඛ්‍යාවම ඍණ කියන එක නෙමෙයි. ඍණ 1.735 බිඳුව කියන එක නෙමෙයි අදහස. මේ එක විතරක් ඍණ අනිත් කොටස ධන. ඔන්න ඕක තමයි මේකේ අදහස. හරි. ඒක ඔයාලට මෙහෙම තිබ්බොත් 0.543 කියලා තිබ්බොත්. එහෙනම් මේක විද්‍යාත්මක අංකයෙන් ලියුවොත් එන්න ඕනේ 5.432 වැඩි කිරීම 10 ඍණ 2නේ. එතකොට මේ කොටසේ ලඝු බැලුවොත් ඔයාලට එන්නේ 73.5 බිඳුව. මේ මෙතන තියෙන ඍණ 2 අපි ලියා ගන්නවා ව්‍යුති විදිහට. මේක දැන් හැම වෙලේම විද්‍යාත්මක අංකයෙන් ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයාලට මේක කෙලිම බලලා ලියාගත්ත හැකි. දැන් මේ වගේ තිබ්බොත් එකට වඩා අඩුයි මේකේ 3යි. එතකොට ව්‍යුති 3.0 මේ කොටසේ ලඝු. ඒ කියන්නේ 5.432 ලඝු බලන්න. එතකොට එන්නේ 73.5 බිඳුවනේ. එතකොට ওই විදිහට තමයි මේ ඍණ කොටස් වල ලඝු බලන්නේ. සෝරි ඍණ කොටස් වල නෙමෙයි එකට වඩා අඩු කොටස් වල ලඝු බලන්නේ. හරි. එතකොට මේ ව්‍යුති තියෙන සංඛ්‍යාවල එකතු කිරීම අඩු කිරීම තිබ්බොත් උදාහරණයක් විදිහට මෙහෙම. මේකට එකතු කරන් තිබ්බොත් සාමාන්‍ය විදිහට මෙහෙම තිබ්බොත්. ඔයාලා හිතන්න මේ තියෙන්නේ ඍණ 3 එකතු කිරීම 0.251 කියලා. එතකොට ඔයාලට මේ කොටස එකතු කරගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. එතකොට 2යි 8යි 4යි 1යි. එතකොට මේකෙන් අඩු කරන්න 3ක්. එතකොට ඒ කියන්නේ මෙතනින් 3ක් අඩු කරලා දාන්න. කියන්නේ සාමාන්‍යයෙන් අඩු කරන්නේ අපි කොහොමනේ? මේකෙන් අඩු කරලා අන්තිමට ලකුණු වෙනස් කරලා ලියන එකනේ. එතකොට 8යි 1යි 5යි 2යි. එතකොට මෙතන උත්තරේ එන්නේ ඍණ 2.51 සෝරි. ඍණ කියන්නේ මෙතන ව්‍යුති වලින් එන්නේ. හරි පැහැදිලිනේ? ඒ කියන්නේ මේ කොටස විතරක් හදලා ඒ කියන්නේ කියන්නම්කෝ ඒක. ඔයාලට පුළුවන් මේ 1.48 කියන එක ලියා ගන්න පුළුවන්. එක එකතු කිරීම 0.48 විදියට. එතකොට මේ ඍණ 3 එහෙම තියාගත්ත හැකි. එතකොට මේ දෙක සුළු වුණොත් එන්නේ ඍණ 2නේ. එතකොට ඔක ව්‍යුති 2.48 විදියට ලියාගත්ත හැකි. මේ කොටස මෙතෙන්ට එකතු කරලා ලියනවා. පැහැදිලි? ව්‍යුති වලින් මේක එකතු කරන්න තිබ්බොත් ඔය විදිහට තිබ්බොත් මෙතන වෙන්නේ තරකම තමයි. මේ තියෙන්නේ ඍණ 1 එකතු කිරීම 0.234. ඉතින් ඍණ 1 එකතු කිරීම 0.345. ඔය ටික එකතු කරොත් 9යි 7යි 5යි. මෙතන 0. මෙතන ඉන්නේ ව්‍යුති 2. ඒ කියන්නේ ව්‍යුති 2.5යි 7යි 9යි. පැහැදිලිද? අර ඔයාලා දන්න විදිහට මේක හදාගන්න. මේ ව්‍යුති තිබ්බා කියලා මේ අමාරු වෙන්නේ වෙනස කර වෙන්නේ මේ පූර්ණාංශ විතරයි ඍණ වෙන්නේ. දශමාංශයේ ඒක ධන එහෙමයි. ඒකට සාමාන්‍ය විදිහට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ සංඛ්‍යා බෙදන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්. එතකොටත් වෙන්නේ මේ කොටස විතරයි ඍණ, මේ කොටස ධන. එහෙම හිතලා වෙන වෙනම කඩලා සුළු කරලා අන්තිමට එකක් විදිහට ලියන්න. දැන් උදාහරණයක් විදිහට මේක දෙකෙන් ගුණ කරන්න තිබ්බොත් ඔයාලට පුළුවන් ඍණ දෙක දෙකෙන් ගුණ කරන්න. ඊට පස්සේ 0.579 දෙකෙන් ගුණ කරන්න. ඊට පස්සේ අන්තිමට මෙතන එන උත්තර දෙක එකතු කරන්න. මෙතන 1යි. එතකොට 1.158 එකතු කරන්න මෙතන ඍණ 4. ඒ කියන්නේ මෙහෙම කරන්න බෑ. මේ ව්‍යුති 4. එතකොට එන්නේ මෙයා කඩාගත්තොත් එන්නේ 1 එකතු කිරීම 0.158. මෙතන ඍණ 4. එතකොට මෙතනින් එන්නේ ඍණ 3නේ. ඒ කියන්නේ ව්‍යුති 3. يعني ව්‍යුති 3.158. ඔය විදිහට තමයි.
එහෙම ගණන් කීපයක් හදපුවම මේ වෙන දේ තේරෙයි. ඔයාලා හදන්න බලන්න පොඩ්ඩක් try කරන්න මේ ගාන. මේක පොඩ්ඩක් try කරන්න. හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා අවුල් තැනක් තියෙනවා නම් අහන්න. හරි. ප්‍රශ්න තිබ්බේ 43.8 වැඩි කිරීම 0.753 3.2. ඔයාලා මේක ලඝුවක් ගන්න ඕනේ. එතකොට ලඝු 43.8 එකතු කිරීම ලඝු 0.753 3.2. එතකොට මේවා අගයන් හොයන්න ඕනේ. එතකොට 43 කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකයි. එහෙනම් ලියා ගන්න ඕනේ 1.43 8.5 43 8 කියන්නේ 64යි 15 පහක් එකතු කරන්න ඕනේ. එතකොට 64යි 20. ඊළඟට තියෙන්නේ 0.0 ගානක්. එතකොට දැන් තියෙන 0.7නේ. ඒ කියන්නේ ව්‍යුති 1යි. ඇයි? එක දශම ස්ථානයනේ. එතකොට ව්‍යුති 1යි. දැන් බලන්න ඕනේ 75 3.2. හැත්ත පහ තුන කියන්නේ 87යි 68. ඒ කියන්නේ එකයි. ඒ කියන්නේ 87යි 69. දැන් මේ දෙක එකතු කරන්න ඕනේ. කියන්නේ 1.642යි බිඳුවට එකතු කරන්න ඕනේ ව්‍යුති 1.87යි 69. ඔයාලා මේක වෙන වෙනම ලියා ගන්න. දැන් පූර්ව
සංඛ්‍යා ටික වෙනම දශම සංඛ්‍යා ටික වෙනම ලියාගන්න. ඒක ලීසි. වරදින්නේ නැහැ. එකට එකතු කරනවා 0.64 2 බිංදුව මෙතන තියෙන ඍණ එක. ඒකට එකතු කරන්න ඕනේ 0.87 6 9. එතකොට මේ කොටස එකතු කරොත් 9යි 8යි 11යි 14යි 15යි 1.0 මෙතන මේ කොටස් දෙක එකතු කරොත් බිංදුවයි. තන එකයි ඍණ එකයි මෙතන බිංදුවයි. ඒ කියන්නේ අන්තිමට ඔයාලට උත්තරේ එන්නේ 1.5 5 1යි 8යි 9යි. ඒ කියන්නේ ලඝු p වල ගේන්නේ 1.5 5 1යි 8යි 9යි. දැන් ඔයාලා මේ කොටස තියෙන තැන වගුවෙන් බලන්න ඕනේ. පනස් එකයි 85 තියෙන මෙතන. හරි ඒ කියන්නේ 33 බිංදුව තව ඕනේ 4ක්. ඒ කියන්නේ 3. එතකොට p වල ගේන්නේ මෙතන එකයිනේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා තියෙනවා දෙකක්. ඒ කියන්නේ 33.03. මේක තමයි උත්තරේ. හරි ඔය විදිහට තමයි මේ ගණන් හදන්නේ. එතකොට මොන හරි අවුලක් තියෙනවා නම් මේකේ අහන්න. දැන් ඔයාලට ටියුට් එකේ මේ ඔක්කොම ගණන් හදන්න පුළුවන්. ඒ ටියුට් එකේ ගණන් ටික හදන්න. මේකේ ඔක්කොම ගණන් හදුවා. හරි ඒ ටික කරන්න මොන හරි අවුලක් තියෙනවා නම් අහන්න.